नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्तस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्तस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्तस्से सुतवतासो सारी पुत्र भिक्खुना कतमे धम्मा योनिसो मनसिका तप्पाति श्रद्धावंत पितृ अदत्त अपि भाग्यवत पुत्रजान सत्य जीवित सुपथ ग्रंथ देशना कृपे उमटना धर्मी अपि साकच्छा කරන්නයි දේශනේ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුනේ සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසටයි සුතවන්ත සූත්‍රය බරණැසෙච්ච පතන මිගදායේදී මහා කුට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතර ඇති වුණු සාකච්ඡාවක් මේ කුට්ටිත මේ සුතවන්ත සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කුට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සුතවතාවචෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතම්පා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා විසින් කිනම් ධර්මයක්ද යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕනි කියන ප්‍රශ්නෙට පත්‍රයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා විසින් මේ පංච උපාදාන ස්කන්ධ තමයි යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ ඒ යෝනිසෝ මනසිකාරය කරන්න කියන අනිත්‍යතෝ අනිත්‍ය වශයෙන් දුක්ඛතෝ දුකක් වශයෙන් රෝගතෝ රෝගයක් හැටියට ගණ්ඩතෝ ගණුවක් හැටියට සල්ලතෝ කුලක් හැටියට අගතෝ පීඩාකාරී දෙයක් හැටියට ආබාධතෝ ආබාධයක් හැටියට පරතෝ අනුසත දෙයක් හැටියට පලෝකතෝ කැල්ලබින්ල යන දෙයක් හැටියට ශුන්‍යතෝ ඉස්තයක් හැටියට අනත්තතෝ අනාත්ම දෙයක් හැටියට යෝනිසෝ මනසිකාතබ්බා කරනුනේ විමසන්න කියනවා මේ විදිහට කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධයන් යෝනිසෝ මනසිකාරය කරොත් යා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා තොර සුතවත් විශ්වයට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් ඉතින් සෝතාපට්ටි ඵලයට පත් වුණු කෙනා මොනවද යෝනිසෝ මනසිකාරය කරන්න කියන. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයම තමයි එයත් යෝනිසෝ මනසිකාරය කරන්නේ. එයා එතකොට සකදාගාමි ඵලයට පත් වෙනවා. සකදාගාමි තත්ත්වයට පත් වුණා වූ ඵලයට පත් වුණු කෙනා මොනවද යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. එතකොට කියනවා එයත් මේ පංච උපාදාන ස්කන්ධය මේ විදිහටම යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට එයා අනාගාමි ඵලයට පත් වෙනවා. අනාගාමි ඵලයට පත් වුණු විශ්ව මොනවද යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයමයි තවදුරටත් යෝනිසෝ මනසිකාරය කරන්නේ. එයා එතකොට අරහත් ඵලයට පත් වෙනවා. රහත් වුණාම රහතන් වහන්සේ මොකද්ද රහත් ඵලයට පත් වුණු විශ්ව විසින් යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. රහතන් වහන්සේලාත් මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයම තමයි යෝනිසෝ මනසිකාරය දෙන්නේ. හැබැයි රහතන් වහන්සේලා මේවා යෝනිසෝ මනසිකාරය කරන්නේ නතිකෝ ආවතු අරහතු උත්තරං කරණීයං රහතන් වහන්සේලාට තව දුරටත් කරන්න නම් මොකොත් නැහැ. ඒ නිසා අපි රහතන් වහන්සේලාට කියන කතකිච්ච කියලා කෘත්‍ය කරලා අහවරයි. ඒ වගේම තතස්ස ප්‍රතිචුප මේ අවබෝධයට නැත්නම් තමන්ගේ ඥානයට නුවණට මේ පිළියමක් වශයෙන් දෙයක් කරනවත් නෙවෙයි කියනවා. අපිට මේ ධම්මා භාවිතා බහුලීකතම් නාසලත් මේවා නිතර නිතර පුරුදු පුහුණු කරන තිත්ත ධම්ම සුඛ විහරණේ ලැබෙන සති සම්පජාඤ්ඤේ පිණිස හේතු වෙනවා. ඒ නිසා මහන්සලා භාවනා කරනවා. එහෙම නැත්නම් මේවා උන්වහන්සේලාත් මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනවා. එතන මෙන්න මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා එතන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයන් යෝනිසෝ මනසිකාරය කරනකොට අපි ඉගෙනගත්ත සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ අරියානන් දස්සාවි අරිය ධම්මස්සකෝ විදු අරිය ධම්මේ සුවිනීතෝ සුතවත් ආර්ය ශ්‍රාවක ආර්ය දර්ශනයක් තියෙනවා. ආර්ය ධර්මයට දක්ෂයි ආර්ය ධර්මයේ හික්මන කෙනෙක්. එයාටම සුතවත් ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වෙන කම්ම අය සුතවත් ඉතිහාස කතා කරන්න පුළුවන්. නමුත් සෝතාපට්ටි ඵල මාර්ගය යන කෙනා පවා සුතවත් ආර්ය ශ්‍රාවකයන් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින්
එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා විසින් මේ පංච උපාදානස්කන්ධයන් නිතරම යෝනිසෝමනසිකාරය කරනවා නම් එයාට සෝතාපට්ටි ඵලයට පත්වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව යම් අවබෝධයක් වැටහීමක් ඇති කරගෙන අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. විපස්සනා භාවනාවේදී අනිවාර්යයෙන්ම අවබෝධය කියන එක අවශ්‍ය වෙනවා. සමත භාවනාව පිළිබඳව ලොකු අපිට ඉගෙන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය ධර්මත් බහම් පුළුවන්. හැබැයි විපස්සනා භාවනාවේදීම නෙවෙයි. විපස්සනා කරන්න අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව අපි යම් අවබෝධයක් වැටහීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ නිසි ලෙස ඒ විපස්සනාව කෙනෙක් දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධයන් එතකොට ශ්‍රාවකයා අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ, දුක් වශයෙන් රෝගයක් හැටියට බලන්න ඕනේ, ඒ වගේම ගනුවක් හැටියට බලන්න ඕනේ. ඉතින් මේවා පිළිබඳව අපි උදේ ශ්‍රවණය කරා. පංච උපාදානස්කන්ධය ශ්‍රාවකයයි වගේම අගතෝ කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට බලන්න කියනවා. රූපේ කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට, වේදනාව කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට, සංඥාව කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට, සංස්කාර කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට, ඒ වගේම විඥානය කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට, පංච උපාදානස්කන්ධයම පීඩාකාරී දෙයක් හැටියට බලන්න කියනවා. හරියට නිකන් අපි දැන් ගින්න කිව්වොත් ගින්න කියන්නේ මොකද? ගින්නක් ළඟ ඉන්න ලැබුණොත් එහෙම අපිට දෙවි දෙවි පිච්චි පිච්චි ඉන්න වෙනවා. ආන්නේ වගේ තමයි පංච උපාදානස්කන්ධයත් කියන්නේ හරියට ගින්නක් වගේ. පංච උපාදානස්කන්ධයේ තියෙන තාක්කල් දෙවි දෙවි තෙවි තෙවි ඉන්න වෙනවා. ඒකයි රූපම් වික්ඛ වාදිත්තං කියන්නේ මේ රූපේ කියන්නේ ගිනිගත් දෙයක්. වේදනාව ගිනිගත් දෙයක්. ඒ වගේම රූපේ පිළිබඳව දේශනා කරන හරියට ගිනි අඟුරු වලක් වගේ කියලා. වේදනාව කියන්නේ ගිනි අඟුරු වලක් වගේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ හරියට ඒ වගේ පීඩාකාරී දෙයක් වගේ. එතකොට ආන්නේ විදිහට ශ්‍රාවකයා බලන්න ඕනේ. ඒකත් අර විදිහට භාවනා වශයෙන් කෙනෙකුට පුහුණු කරන්න පුළුවන්. රූපය කියනකොට සතර මහා ධාතුන් හටගත් රූපය ආගතෝ කියන්නේ පීඩාකාරී දෙයක්. කියන්නේ මේ රූපය කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කෙනෙකුට මේකත් භාවනා මනස්කාරයක් හැටියට පුරුදු කරන්න පුළුවන්. ඊළඟට පංච උපාදානස්කන්ධය බලන්න කියන ආබාධකෝ ආබාධයක් වගේ. දැන් අපේ අතප්පය කකුලක් කැඩුනොත් මොකද වෙන්නේ? ආබාධයකට ලක් වුණොත් ශරීරයේ අංග අඩු වුණොත් එහෙම. ඒතර ඒක නිසා ඒ අංග අඩු වුණොත් එහෙම අපි ඒ නිසා අපිට ගොඩාක් දුක් විඳින්න පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධයක් කියන්නේ හරියට මේ ආබාධයක් වගේ. මේ පංච උපාදානස්කන්ධයේ තියෙන තාකල් ලෝක සත්‍යයට වෙන දුක් විඳින්න සිද්ධ වෙනවා. අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ අර ආබාධයකට ලක් වුණා වගේ කෙනෙක්. කෙනෙකුට අතක් කැඩුණොත් කකුලක් කැඩුණොත් අර ජීවිතේ මොනවා තිබුණත් එයාට වැඩක් නැහැ. ඒ නිසා ඒ අප්‍රමාණ ලෙස පීඩා විඳිනවා. ආන්නේ වගේ පංච උපාදානස්කන්ධය දිහා බලන්නත් ඕනේ. රූපේ කියන්නේ හරියට ආබාධයක් වගේ. වේදනාව කියන්නේ ආබාධයක් වගේ. සංඥාව කියන්නේ ආබාධයක් වගේ. සංස්කාර කියන්නේ ආබාධයක්. විඥානය කියන්නේ ආබාධයක්. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ ආබාධය තියෙන තාකල් ආයත් උපත ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නසලට ලක් වෙන්න තියෙනවා. ඊටාන්නේ අර ආබාධයක් විඳින කෙනෙක් අතප්පයක් කකුලක් නැතුනම කෙනෙක් විඳවනවා වගේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන තාකල් පුද්ගලයාට ආය උපත කරා යමින් ජරා මරණ කරා යමින් අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකට මේ විදිහට බලන්න පුළුවන්. ඒතර මේ දේවල් වලින් නිතරම වැඩෙන සංඥාව තමයි මොකද? දුක්ඛ සංඥාව. දැන් මේ රෝගයක් හැටියට බැලුවත්, ගණුවක් හැටියට බැලුවත්, කුලක් හැටියට බැලුවත්, ආබාධයක් මේ පීඩාකාරී දෙයක් හැටියට බැලුවත්, ආබාධයක් හැටියට බැලුවත් මේ හැම තැනදීම දුක්ඛ සංඥාව තමයි කෙනෙකුට වැඩෙන්නේ. ඒ වගේම පංච උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා පරතු අනුන් සතු දෙයක් දිහා බලන විදිහට බලන්න කියනවා. අනුන් සතු දෙයක් දිහා බලන. දැන් අපි අනුන්ගේ දේවල් පරිහරණය කරනවා. අපි කියන රෙන්ට් එකට ගියක් ගත්තොත් එතකොට ඒ ගේ අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න බෑ. අපිට ඕන ඕන ගන්නත් බෑ නේද? නිතරම එතකොට අපි අනුන් සතු දෙයක් පරිහරණය කරොත් අපිට අනිවාර්යෙන් ඒක අතහරින්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට ඕන ඕන දේවල් කරන්න බෑ. එතකොට ආන්නේ වගේ තමයි පංච උපාදානස්කන්ධයත් කියන්නේ හරියට අනුන් සතු දෙයක් වගේ. මොකද කොහොම තවත් හේතුන්ගෙන් පවතින දෙයක්. අය රූපේ ගත්තොත් ආහාර හටගත්තොත් තමයි හටගන්නේ. ආහාර නැතුණු රූපේ නැති වෙලා යනවා. වේදනාවත් එහෙමයි.
ස්පර්ශය හටගත්තොත් හට ගන්නවා ස්පර්ශය නැතුනොත් නැති වෙනවා ඒ වගේම සංඥා එහෙමයි ස්පර්ශය හටගත්තොත් හට ගන්නවා ස්පර්ශය නැතුනොත් නැති වෙනවා සංස්කාරත් එහෙමයි ස්පර්ශය හටගත්තොත් හට ගන්නවා ස්පර්ශය නැතුනොත් නැති වෙනවා ඒ වගේම විඥානේ නාම රූප හටගත්තොත් හට ගන්නවා නාම රූප නැතුනොත් නැති වෙනවා ඒතර පංච උපාදානස්කන්ධය හරියට නිකන් අනුන් සතු දෙයක් වගේ ඉතින් අනුන්ගේ දේවල් අපිට ඕන ඕන විදිහට පාලනය කරන්න බෑ තියාගන්න බෑ අවශ්‍ය වෙලාවකට ගන්න තියාගන්න බෑ ඉල්ලපු ගමන් දෙන්න වෙනවා ආන්නේ වගේ තමයි පංච උපාදානස්කන්ධය කිසිම දෙයක් ඕන ඕන විදිහට පාලනය කිරීම කිසිම අයිතියක් නැහැ තාවකාලිකව ගත්ත දේවල් වගේ ඉතින් තාවකාලික අනුන්ගේ දේවල් අපි පරිහරණය කරොත් අපි හැම වෙලේම අපේක්ෂාවෙන් ඉන්න ඕනේ කොහේ හරි මේවා අරන් යන්න පුළුවන් ආන්නේ වගේ තමයි පංච උපාදානස්කන්ධය දිහා බලන්නත් ඕනේ හරියට නිකන් අනුන් සතු දෙයක් වගේ ඒ නිසා තමයි ඕන විදිහට කිසිම දෙයක් පාලනය කරන්න බෑ දැන් රූපේ නිකන් තාවකාලික රූපේ වෙනස් වී යනවා දැන් රූපේ වෙනස් වෙනකොට අපිට ඒක පාලනය කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ අයිතියක් නැති හින්දා තමයි ඒක සකස් කරගන්න විදිහක් නැහැ ඒ වගේ තමයි වේදනා ගත්තත් එහෙමයි සංඥා ගත්තත් එහෙමයි සංකාර ගත්තත් එහෙමයි පංච උපාදානස්කන්ධයම ගත්තොත් අපිට ඕන ඕන විදිහේ කිසිම දෙයක් කිරීමේ අයිතියක් නැහැ ඒකට අර අනුන් සතු දෙයක් දිහා බලන විදිහට බලන්න රූපය අනුන් සතු දෙයක් වේදනාව කියන්නේ අනුන් සතු දෙයක් සංඥාව කියන්නේ අනුන් සතු දෙයක් සංස්කාර කියන්නේ අනුන් සතු දෙයක් විඥානය කියන්නේ අනුන් සතු දෙයක් පංච උපාදානස්කන්ධය කියන්නේ අනුන් සතු දෙයක් ඒතර හේතු සකස් වීම තුළ සකස් වෙන හේතු නැති වුණොත් නැති වෙලා යන දෙයක් ඒතර තවත් කෙනෙක් එකාපු කෙනෙක් වගේ එතකොට අපිට ඕන ඕන විදිහට තියාගන්න බෑ ඕන දවස් තියාගන්නත් බෑ තව කෙනෙක් නිසා යාවනම් එයා යනකොට මෙයාත් යන උපාදානස්කන්ධත් එහෙමයි ඒ විදිහට බලන්න පුළුවන් එතකොට අනාත්ම සංඥාව තමයි වැඩෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනාත්ම ස්වභාවය තමයි මේක අපිට ඕන ඕන විදිහට පාලනය කිරීමේ අයිතියක් නැහැ මොකද අනුන් සතු දෙයක් වගේ අපි රෙන්ට් ගේකට හිටියොත් ඒක අපිට ඕනේ පාට මාරු කරන්නත් බෑ වාල මාරු කරන්නත් බෑ ආන්නේ වගේ පංච උපාදානස්කන්ධය කිසිම දෙයක් වෙනස් කිරීමේ හැකියාවක් නැහැ ඉතින් ඒ විදිහටත් කෙනෙකුට බලන්න පුළුවන් ඒ වගේම පංච උපාදානස්කන්ධය බලන්න පුළුවන් පලෝකතු කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක් හැටියට රූපේ කියන්නේ හරියට කැඩිලා බිඳිලා යන දෙයක් වගේ වේදනාව කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක් වගේ සංඥාව කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක් වගේ සංස්කාර කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක් වගේ විඥානය කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක් හැටියට එතකොට අපි ගත්තොත් දැන් බිත්තරයක් අපි ගෙනවොත් එමු ගේන්නේ කොහොමද විශ්වාසයෙන්ද අවිශ්වාසයෙන්ද අවිශ්වාසයෙන් කොයි වෙලේ කැඩිලා බිඳිලා ඉඳන්නේ නැහැ ඒ නිසා අපි ගොඩාක් විශ්වාසයක් තියන්නේ නැහැ අපි බලන්න අපි හිතන්නේ කොයි වෙලේ හරි මේක කැඩිලා බිඳිලා යන්න පුළුවන් අන්න ඒ වගේ රූපේ දිහා බලන්න ඕනේ විනීම දිහා බලන්න ඕනේ සංඥාව දිහා බලන්න ඕනේ සංස්කාර දිහා බලන්න ඕනේ විඥානේ දිහා මේ පංච උපාදානස්කන්ධෙම ගත්තොත් හරිය නිකන් බිත්තරයක් වගේ අර නකුර පියතුමාට බුදුරජාණන් වහන්සේ කියන්නේ අණ්ඩ භූතෝ පරියවනද්දෝ මේ කය කියන්නේ හරිය නිකන් බිත්තරයකින් බිත්තර කට්ටක් වගේ කියනවා ඉතින් එහෙම කයක් තියාගෙන මොහොතක් හරි මම නිරෝගී කියලා හිතනවා නම් කිමඤ්ඤත්‍ර බාල්‍යං කියන මෝඩකම හැර වෙන දෙයක් නෙවෙයි කියන්නේ. ඒ තරමට මේක කොයි වෙලේ හරි කැඩලා බෙදලා යනවා. ඉතින් ඒ නිසා රූපේ දිහා බලන්න ඕනේ අන්න හරියට කැඩිලා බෙදලා යන දෙයක් වගේ, කලයක් වගේ, වීදුරුවක් වගේ. කොයි වෙලේද කියන්න බෑ. රූපයත් එහෙමයි. කොයි වෙලේ මේක නැතිලා වෙනසලා යයිද නැහැ. රූපේ කියන්නේත් ඒකනේ රූපදීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති සීතලෙන් උණුසුමින් පිපාසයෙන් බඩගින්නේ මේ ඕනම දෙයකින් මේක වෙනස් වෙලා යන්න පුළුවන් මාඳුරියකට පුළුවන් මේක සුළු මොහොතකින් විනාශ කළා දාන්න ඒ වගේ අර රූපේ ගත්තත් ඉක්මනින්ම වෙනස් වෙන ධර්මතාවය ඒකයි පෙන පිටුවක් වගේ කියලා එම් දේශනා කරන්නේ වේදනාවත් එහෙම වේදනාව හරියට දීපු පිටුවකින් පෙන්නන ඊට ඉක්මනින්ම වෙනස් වෙලා යනවා වතුර අකුරට වතුර වැටුනම කොච්චර වැටුණත් ඒ වැටෙන හැම වතුරක්ම මොකද නිබුලක් වෙලා මිදිලා යනවා ඒකක්වත් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් වේදනාව තාන්නේ වගේ දේශනා කරන. කොච්චර වේදනාවට ගත්තත් ඒ හැම දෙයක්ම ස්පර්ශය තියෙනකන් තියෙනවා. ස්පර්ශය නැති වෙනකොටම නැති වෙලා යනවා. ස්පර්ශයේ වේදනාව යම් විදිහකට වෙනස් වෙන්නේ. ඉතින් ඒ විදිහටම සංඥාත් එහෙමයි සංස්කාරත් එහෙමයි. ඒ වගේ මේ වේදනාව වෙනස් වෙනවා වගේ තමයි අනිත් පැත්තේ විඥානය වෙනස් වෙනවා. මොකද නාම රූප නිසා විඥානය හටගන්නේ. නාම ධර්ම වෙනස් වෙනකොට කොහොමත් විඥානය අනුවේගයෙන් වෙනස් වෙලා යනවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධය දිහා බලන්න හරියට කැඩිලා බිඳිලා යන දිහා අපි බලනකොට ඒ කැඩිලා බිඳිලා යන දේවල් අපි කිසිසේත්ම
නිත්‍ය සංඥාව නැති ස්ථීර දේවල් හැටියට ගන්නේ නැහැ. නිතරම අපි දකින්නේ ඒවා අස්ථීර දේවල්. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ. ඒ නිසා ආන්නේ වගේ පංචඋපාදානස්කන්ධයත් රූපේ දකින්න ඕනේ හරියට කැඩිලා බිඳලා යන දෙයක් හැටියට. වේදනාවත් එහෙමයි. සංඥා සංකාර විඤ්ඤාණ ඒකත් කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. රූපය කියන්නේ කැඩිලා බිඳලා යන දෙයක්. අර්ථය තමයි හොඳට මේ රූපය කියන්නේ ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. වේදනාව කියන්නේ වෙනස් වෙලා යන දේ විදිහට කෙනෙකුට ඒ විදිහට බලන්න පුළුවන් මේ පංචේතර අනිත්‍ය සංඥාව තමයි වැඩෙන්නේ. අනිත්‍ය සංඥාව වැඩෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා ශුන්‍යතෝ කියලා කියන්නේ හිස් හැටියට බලන්න කියනවා. පංච උපාදානස්කන්ධය දිහා හිස් හැටියට බලන්න කියනවා. ඒතර මේ හිස් කියනකොට මොකුත් නැහැ කියන එකක් නෙවෙයි. දැන් අපිට සාමාන්‍ය මේ හිස් කියනකොට හිතෙන්නේ මොකුත් නැහැ කියලා. ඒතර හිස් කියලා කියන්නේ ශුන්‍යත කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ වචනෙම තෝරලා තියෙනවා. ශුන්‍යත මිදං අත්තේනවා අත්තනියංවා. ශුන්‍යතං ඉදං කියන මේ දේ හිස් මොකෙන්ද? තමා කියලා දෙයක්වත් නැහැ, Tamanට අයිති කියලා දෙයක්වත් නැහැ. එතකොට රූපේ හිස් බව කියන රූපයක් නැහැ කියන එක නෙවෙයි. රූපයක් නැහැ කියන එක නෙවෙයි රූපේ හිස් කියලා කියන්නේ මොකද්ද? රූපේ තුල මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති රූපේ කියන්නේ මොකද්ද? සංකාරය. ඉතින් සකස් වෙන දෙයක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? රූප නැහැ කියලා කිව්වොත් දැන් සමහරවල් කියන ගෙවල් නැහැ, යාන වාහන නැහැ, මිනිස්සු නැහැ නේද? ඒ ඔක්කොම හිස් කියනෝනේ. එතකොට මේවා මේ ලෝකෙ ඔක්කොම මොනවද? සංස්කාර ධර්ම. මේ සංස්කාර තුල මොකද්ද නැති? මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. ඒකයි මේ ශුන්‍යත කියලා කියන්නේ. ශුන්‍යත මිදං අත්තේනවා අත්තනියංවා. මේ කිසිම දෙයක මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. දැන් අපි සමහර පුජ්‍යලයන්ට කියන මා හිස් පුජ්‍යලයක් කියලා. ඒතර ඒ මොකද්ද? ඇයි එහෙම කියන්නේ? අපි බලාපොරොත්තු වෙන කිසිම ගුණාත්මක භාවයක් එයා තුල නෑ. ඒතර අපි කියන මහා හිස් පුජ්‍යලයක් කියලා. නේද? හැබැයි ගුණ නැති උනාට අගුණ වුණ තරම් තියෙනවා. ඉතින් එතකොට ඒකේ අර්ථය අර පුජ්‍යලය තුල බලාපොරොත්තු වෙන කිසි දෙයක් නෑ. අන්න ඒ වගේ තමයි රූපේ තුල මම කියලා දෙයක්වත් නෑ, මට අයිති දේ නිසා තමයි රූපේ හිස් එකක් කියලා කියන්නේ. ශුන්‍ය දෙයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ රූප නෑ කියන එක නෙවෙයි. රූප කියන්නේ සංස්කාරයක්. නික. එතකොට බුදුරජාණන් වහන්සේ කවත්තාවක දේශනා කරන මහණෙනි මේ මිගාරමාතු භාෂාදේ රත්තරන් නෑ, මුතු නෑ, මණික් නෑ, මේ දේවල් නෑ. හැබැයි ඉතින් ඒ ඔක්කොගෙම හිස් යමුකුත් නෑ. හැබැයි විශ්වුන්ගෙන් මේක හිස් නෑ කිව්වා. විශ්වුන්ගෙන් මේක හිස් නෑ කිව්වා. හැබැයි අර අනිත් මොකුත් මේක නෑ කිව්වා. එතකොට අන්න ඒ වගේ දැන් මේ ලෝකෙ ඔක්කොම දේවල් මොනවද? සංකතා ධාතු. මේ ඔක්කොම සකස් වෙච්ච දේවල්. එතකොට මේ සකස් වෙච්ච දේවල් වල තියෙන ශූන්‍ය භාවය තමයි හිස් බව තමයි මොකද්ද? මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. එහෙම නැත්නම් ශූන්‍යයි කියන්නේ මොකුත් නැහැ කියන එක නොවේ. ඒතර මේ ලෝකේ පවතින කිසිම සංස්කාරයන් තුළ මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. ඊපස්සේ කාලීන මහායානෙම මේ තමයි ශූන්‍යතව වාදය කියලා මේ ලෝකෙ මොකක්වත් නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක තර්ක කර ලෝකෙ මොකුත්ම නැහැ කියනවා. ඒතර වර්තමානෙත් එහෙමයි. ඉතින් ඒක ලෝකෙ හරි ලේසි මේවා කරන්නේ. අපිට දැන් මෙතන ගියත් අපි කියනවා නෑ කියලා. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම පේනෝගේ ඉතින් පොතක් දෙන එක තමයි පේන්නේ. ආර්යයන්ට එහෙම පේන්නේ නෑ කියලා. නේද? ඒතර බුදුරජාන් වහන්සේලා පවා දැන් දේවල් කතා කරනවා. දැන් හිස්නම් කොහොමද කතා කරන්නේ? දැන් බුදුරජාන් වහන්සේ කියන රම්මණීයන් ආනන්ද වේසාලියන්. ආනන්ද විශාලාමානවර හරි ලස්සනයි. සත්තම්බක චේතිය හරි ලස්සනයි. බහුපුත්තක චේතිය හරි ලස්සනයි. මේ විදිහට චාපාල චේතිය මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එහෙම දැන් නැත්තම් කොහොමද රම්මණීයන් කියලා කියන්නේ? නේද? එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවනේ. නේද? නැති දේවල් වර්ණනා කරන්නේ. සාමාන්‍ය මිනිස්සු නම් කමන්නේ මිනිස්සුන්ට තියනවා කියන සංඥාව නිසාවත් කමන්නේ නැහැ. ඒතර බුදු කෙනෙක් නේද? ඒතර බුදුරජාණන් වහන්සේලා ඒ දේවල් වල තියෙන ස්වභාවය කියනවා. ඒතර උන්වහන්සේ තන රම්මණීයයි කියන්නේ මොකද්ද? විවේක ස්ථාන කියන එකයි. විශාලා මහනුවර මෙච්චර හොඳ ප්‍රදේශයක් වෙන්නේ මේ විශාලා මහනුවර තියෙන මේ චෛත්‍යයන් තියෙනවා. සත්තම්බක චේතිය, බහුපුච්චක චේතිය, ඉතාපාල චේතිය මේ වගේ විවේක ස්ථාන තියෙනවා. ආන්නේ නිසා මේ විශාලා මහනුවර හරි ලස්සනයි. ඒ නිසා යම් කෙනෙකුට ඡන්ද චිත්ත විරිමංසා දිනු කරොත් මේවා ඇසුරු කරගෙන මේ විවේක ස්ථාන තුල විවේකී වාසය කරන්න පුළුවන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. එතකොට දැන් ඒව සංස්කාර ධර්ම. එතකොට ඒ වගේ නැත්නම් මොකද්ද? මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ.
ඉතින් ඒ නිසා මේ ශූන්‍ය භාවය නැත්නම් හිස්බතිය කියන එක අපි හොඳට අවබෝධ කරගන්න නැතුව මේ ලෝකෙ මොකුත් නැහැ කියන එක නෙවෙයි. මේ ලෝකෙ ඔක්කොම තියෙන මොනවද? සංකාර ධම්ම. ඒවේ සංකත ලක්ෂණ තමයි මොනවද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හැම ධර්මතාවයක්ම සකස් වීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒකයි බුදුදහමේ ඇත කියන අන්තයට යන්නෙත් නැහැ නැත කියන අන්තයට යන්නෙත් නැහැ. මොකද සකස් වීමකුත් තියෙනවා නිරෝධයකුත් තියෙනවා. ඒකයි. දැන් විඥානය ගත්තොත් ඒ විඥානය ඇතද නැතද? ඇත කියන්නේ යන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. විඥානය කියන්නේ සංස්කාරයක්. ඒක මොකෙන්ද සකස් වෙන්නේ? අන නාම රූපපත්‍ය. නාම රූප නිසා තමයි විඥානය පත්. ඒක විඥානේ පහන් සිලක් වගේ කියන්නේ. ඒතර පහනේ සිල අපිට සකස් වෙනවා. ආනේ සකස් වෙන ඉඳන් තමයි අපිට පහන් සිල පේන්නේ. එතකොට ඒ සකස් වෙන්නේ මොකක්ින්දද? තෙලුයි වැටි නිසා. ඉතින් තෙල් තියෙනවා නම් යම් තාක් වැටි යම් තාක් තමයි පහන් සිල කියන එක සකස් වෙන. ඒක සංස්කාරයක්. එතකොට හැබැයි ඒක සකස් වෙන්නේ අර හේතු තියෙනකම් විතරයි. යම් මොහොතක අර තෙල් නැති වෙනවා. වැටි නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට නැති වෙනවා. එතකොට නිරෝධයි කියන්නේ. ඒකනේ රහතන් වහන්සේලා ගැනීම කියන්නේ නිබ්බන්ති දීලා යතයන් පදීප පහන නිවෙනවා වගේ නිවිලා යනවා. ඒක. එතකොට මේ ලෝකෙ මේ ඔක්කොම එකයි සංස්කාරය. ඒතර විඥානය කියන්නේ සංස්කාර ධර්ම. ඒතර විඥානය තුල හැබැයි සංස්කාරයක් වුණාට ඒක හිස්කතියක් තියෙන මොකද්ද? විඥානය තුල මම කියලා දෙයක්වත් නැහැ. මට අයිති දෙයක්වත් නැහැ. ඒකයි ශුන්‍යත නිදන් අත්තේනවා අත්තනියන්වා. අත්තේන කියන්නේ තමා කියලා දෙයක්වත් නැහැ. අත්තනියන් කියන්නේ තමන්ට අයිති දෙයක්වත් නැහැ. ඒ නිසා තමයි විඥානය ඒවම් මේ හොතු මේවම් හොතු මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්න එපා කියලා මොකද කරන්නේ? ඒතර විඥානය කියන්නේ මොකද්ද? සංස්කාරය. ඒකයි. ඒතර රූපය ගත්තත් සංස්කාරයක්, වේදනාව ගත්තත් සංස්කාරයක්, සංඥාව ගත්තත් සංස්කාරයක්, විඥානය ගත්තත් පංච උපාදානස්කන්ධය මොකද්ද? සංස්කාරය. එතකොට මේ පංච උපාදානස්කන්ධය තුල හැබැයි හිස්කතියක් තියෙනවා. ඒ කියන්නේ රූපයක් නැහැ කියන එක නෙවෙයි. වේදනාවක් නැහැ කියන එක නෙවෙයි. සංඥාවක් නැහැ කියන එක නෙවෙයි. සංස්කාරයක් නැහැ කියන එක නෙවෙයි. ඒ තුල මම කියලා දෙයක් නැහැ. මට අයිති දෙයක් නැහැ. ඉතින් ශුන්‍යත වශයෙන් බලන්න ඒ විදිහට බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ මොකුත් මේ ලෝකේ දෙයක් නැහැ කියන එක නෙවෙයි. ලෝකේ තියෙන ඔක්කොම ලෝකෙට අයිති නම් ඒ ඔක්කොම මොනවද? සංකාර. ඒකයි සංකතා ධාතු අසංකතා ධාතු කියන්නේ සකස් වෙච්ච ස්වභාවයක් තියෙනවා සකස් නොවුණු ස්වභාවයක් තියෙනවා. ඒතර නිර්වාණයට කියන සකස් නොවුණ ඒක නිරෝධය. සකස් වෙච්ච දේවල් වල නිරෝධය. අර බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛමේව උපජ්ජමාන උපජ්ජති දුක්ඛමේව නිරුද්ධමාන නිරුද්ධති. දුක සකස් වුණා ඒ දුක නැතුණා. එහෙම නැතුව තව කෙනෙක් හිටිය නැතුණා කියලා ඕම මුකුත් කියන්නේ නැහැ. මොකද ඒ කාලේ කියන මේ ඉන්න සත්වය ටික නැති කරලා දානවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන මම කියන්නේ දුකක් තිබුණා ඒ දුක නිරුද්ධ වුණා. මේකයි. එතකොට ඒකට ඉතින් අපි නම් ගොඩ දාගත්තට ඒකයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය සකස් වුණා. ඒ සකස් වුණු පංච උපාදානස්කන්ධය අනිරුද්ධ වුණා. එතකොට පංච උපාදානස්කන්ධය සකස් වුණේ හේතු නිසා. හේතුව නැති වෙනකොටම අන්න ඒක. එතකොට සකස් වෙන හැබැයි පංච උපාදානස්කන්ධය තුල හිස්කතියක් තියෙනවා. ඒ තමයි මම කියලා දෙයක්වත් නැහැ. මට අයිති දෙයක්වත් නැහැ. ඒ ශුන්‍යතං ඉදං අත්තේනවා අත්තනියන්වා. මම කියලා දෙයක්වත් නැහැ. මට අයිති දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට මම උදෙත් කිව්වේ මේ ලෝකේ මේ බුදුදහම තුළින් අපි මේ තණ්හාව ප්‍රහාණය කරන මිසක මේ අරමුණු නැති හැටියට කතා කරනවා හෝ අරමුණු අයින් කරන්න යනවා හෝ එහෙම කරන එකක් නෙවෙයි. දැන් වර්තමානයේ බොහෝ දුරට තීරි ගත්තා මේ බාහිර මොකුත් නැහැ. සමහර ගුණ අධ්‍යාත්මික විතරක් තියෙනවා. බාහිරක් නැහැ කියනවා. ඇතුලෙන් විතරක් හදනවා කියනවා. ඇතුලෙන් විතරක් හදන්නේ කොහොමද? ඇතුලෙන් විතරක් හදන රාතන් වහන්සේට දේවල් කතා කරන්න බෑනේ. පිට ඇතුල වෙනස් කර ගන්නවා පිට නැති වෙනවා. නේද? ඒතර ආයතන දෙකක් දේශනා කරනුනේ. අධ්‍යාත්මික ආයතන දේශනා කරනවා. බාහිර ආයතන දේශනා කරනවා. අධ්‍යාත්මික කියන්නේ ආයතනය. බාහිර කියන්නේ ආයතනය. ඒතර අධ්‍යාත්මික ආයතන කියන්නේ මොනවද? සංකාර. බාහිර ආයතන කියන්නේ සංකාර. ඒක. එතකොට අධ්‍යාත්මිකයත් බාහිරයත් දෙකම සංස්කාර ධර්ම. හැබැයි මේ අධ්‍යාත්මික ආයතන තුලත් බාහිර ආයතන තුලත් හිස් ගතියක් තියෙනවා. ඒ මොකද්ද?
බාහිර ආයතන නැහැ කියන කිරිවේ අන්නර බාහිර රූපේ තුල හෝ වේදනා මේ සද්දේ තුල හෝ ගන්ධ සුවඳ තුල හෝ රස තුල හෝ පොට්ටබ්බ තුල හෝ ධම්ම තුල හෝ තමා කියලා දෙයක්වත් නැහැ තමන්ට අයිති දෙයක්වත් නැහැ ඉතින් පාළි කියන්නේ ශුන්‍යතං ඉදං අත්තේනවා අත්තනීයන්වා මේ තුල මම කියලා දෙයක්වත් නැහැ මට අයිති දෙයකට හිස් අර මම කියන්නේ අපගේ මේ මිනිසයාගේ කිසි ගුණයක් නැහැ හිස් පුජ්‍යලෙක් කියලා කියන්නේ ඒ වගේ තමයි රූපය තුළ හිස් මොකද්ද රූපය තුළ මම කියලා දෙයක්වත් නැහැ ආනෙතර රූපයක් කියන මා හිස් කියලා කියන්නේ ඒකයි එතකොට ඒකෙන් කියන්නේ අර මුකුත්ම නැහැ කියන එක එතකොට රූපය ගත්ත සංස්කාර ධර්ම ඒක රූපය කියන්නේ සංකාර ධර්ම ඒකනේ අපි රූපේ සංස්කාරයකට අවබෝධ කරගන්න දැන් සෝතාපන්න වෙන අය මේ ලෝකේ හැම දෙයක්ම භූතං ඉදන්ති බික්කේ පස්සතාවගෙන මේ ලෝකේ හැම දෙයක්ම භූත කියන්නේ සකස් වෙච්ච දේවල් කියලා අන්න අවබෝධ කරගන්න හැම දෙයක්ම මොනවද සකස් වෙච්ච දේවල්. ඒතර ඒ සකස් වෙච්ච දේවල් හේතු නිසා පවතින හේතු නැතුනොත් මොකද වෙන්නේ? තද ආහාර සම්භවා කරන මේ ඔක්කොම ආහාර නිසා පවතින. ආහාර නිරෝධා. ආහාර නැතුනොත් යම් භූතං යම සකස් වුණාද අනිරෝධ ධම්ම ආනිව නැති වෙලා යනවා. ඒතර සෝතාපන්න කොට අනිත් අවබෝධය අපි කියන්නේ යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම යමක් හේතුන්ගෙන් සකස් වෙනවද ඒ සියල්ල හේතු නැතුනොත් නැති වෙනවා. ඒතර මේ ලෝකේ තියෙන ඔක්කොම මොනවද? සමුදය ධම්ම. සකස් වෙච්ච දේවල්. ඒකයි. ඒ සකස් වෙච්ච දේවල් අනිත් පැත්තෙන් මොකද්ද? නිරෝධ ධම්ම. ඒ සියල්ලම නැති වෙනවා. මොකද හේතුව? සකස් වෙච්ච හේතුව නැතුනොත් මේවා කොහොමත් සකස් වෙච්චනේ හේතුව නැති වෙනකොට මේවා අනිවාර්යෙන් නැති වෙලා යනවා. අර පහන සිල ආලෝකයේ තියෙන. දැන් මේ ආලෝකය කියන්නේ මොකද්ද? දැන් අපිට ආපිලෙන් එක ආලෝකයක් තියෙනවා වගේ පේනකොට මොකද්ද තියෙන්නේ? දාපුලෙන් දෙක එළියන්නේ තියෙන්නේ. ඩ්‍රොප් වීමක් මොකක් පේන්නේ නැහැ. හැබැයි මොකද්ද මේ දිගටම තිබ්බේ? සකස් වීම. මේ දිගට සකස් වීම. මේක වේගවත් භාවය නිසා අපිට ඒක එළියක් තියෙනවා වගේ පේනවා. නේද? වේගය අඩු වුණොත් මොකද වෙන්නේ? එතකොට ඒක එළියක්ද පේන්නේ අපි නිවෙනවා. එතකොටපත් වෙනවා කියන්නේ නේද? හැබැයි දැන් නිවෙනවාපත් වෙන හැබැයි ඒක අන්න වේගය නිසා පේන්නේ නෑ වේගවත් භාවය නිසා එක දිගට ආලෝකයක් තියෙනවා. නමුත් මෙතන ඇත්තම තියෙන්නේ මොකද්ද? සකස් වීමක් තියෙන්නේ. වේගවත්ව හේතු දෙන ඉඳ මේ සකස් වීම තියෙන. හැබැයි හේතු නැති වුණ ගමන් මොකද වෙන්නේ? මේ සකස් වීම නැති වෙලා යනවා. ඒතර ඒ වගේ මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි. හැම ධර්මතාවයක්ම තවත් හේතුකින් යැපෙන්නේ. හැම දෙයකම හේතු තියෙනවා. ආන්නේ හේතු යම් දවසක නැති වුණාම තමයි ඒ ධර්මතාවය නැති වෙලා යන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ හැම ධර්මතාවයක්ම අපි අවබෝධ කරගන්න ඕන සංස්කාර. හැබැයි මේ සංස්කාර තුල මම කියලා දෙයක්වත් නැහැ, මට අයිතිත් නැහැ. ඒකයි ශූන්‍යයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ලෝකෙ මේ ගෙවල් නැහැ, දොරවල් නැහැ, මිනිස්සු නැහැ නේද? එහෙම එකක් නෙමෙයි. මේ ඔක්කොම මොනවද? ගියක් කියන්නේ සංස්කාර ධර්මය, මිනිස්සු කියන්නේ සංස්කාර ධර්මයක්. ඒකනේ සබ්බේ සංඛාරා කියන්නේ සියලුම දේ සංස්කාර. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් මින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලුම ධර්මතා නැත්නම් සංස්කාර අනිත්‍යයි කියලා යම් දවසක නුවණින් දැක්කනම් අතනින් මින්දති දුක්ඛේ එදාට තමයි දුකට කලකිරෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි නිවනට මඟ. එනම් මේ ලෝකේ හැමදේම අපි සංස්කාර කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ සංස්කාර තුල හැබැයි නෑ මොකද්ද? මම කියලා දෙයක්වත් නෑ, මට ආයතන දෙයක්වත් නෑ. ඉතින් ඒ නිසා මේ විදිහට කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. රූපේ කියන්නේ මොකද්ද? හිස් දෙයක්. ඒතර අර්ථය මොකද්ද? රූපේ තුල මම කියලා දෙයක්වත් නෑ, මට ආයතන. ඒ අර්ථය තමයි මතක කරගන්න. රූපය හිස් කියලා භාවනා කරනකොට රූපං ශුන්‍යං. මේ රූපේ කියන්නේ හිස්. ඒතර රූපේ හිස් මොකද්ද? මම කියලා දෙයක්වත් නෑ, මට ආයතන දෙයක්වත් නෑ. ඒ වගේ වේදනාව ශුන්‍යයි. නැත්නම් හිස්. ඒ කියන්නේ වේදනාව තුළ මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. සංඥාව හිස්. සංඥාව තුළ මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත්. සංස්කාර හිස්. සංස්කාර තුළ මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. විඥාන හිස්. විඥානය තුළ මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති. පංච උපාදානස්කන්ධය මොකද්ද? හිස්. ඒ තුළ මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. ඒ විදිහට පංච උපාදානස්කන්ධෙම කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් අර අර්ථය හොඳට මතක කරගන්න. මොකද අපිට මේ හිස් කියනකොට අපිට පුරුදුලා තියෙන මොකුත් නැහැ වගේ
කතාව නේද වර්තමානයේ ගොඩාක් රහත් බව ප්‍රකාශ කරන්නේ හිස් කියලා. ඒ කියන්නේ ලෝකෙ මුකුත් නැහැ කිය. කතා කරොත් කියන ඔය කට්ටියට පේනකොට මට එහෙම පේන්නේ නැහැ. එනිසා කොහොම පේන්නේ හිස් වශයෙන් කියනවා. මුකුත් පේන්නේ නැහැ කියනවා. ඒ වුණාට ඉතින් ඉල්ලුවොත් මොකද වෙන්නේ? දෙයිද? ඈ ගෙවල් පේන්නේ නැහැ ගේ අයින් කරලා යන්න කිව්වොත් එහෙම නේද? ඒකයි. එතකොට අපි අවබෝධ කරගන්න මේ ලෝකේ සංස්කාර ස්වභාවයක් තියෙන්නේ ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඒකයි ලෝකේ ඇත නැත අන්ත දෙකෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර කියන්නේ ලෝක සමුදයංකෝ කච්චානි යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නතිතා සානෝ හෝති කියන. ලෝක සමුදයංකෝ කච්චානි මේ ලෝකේ හට ගැනීම හරියට දකිනවා නම් යා ලෝකේ නතිතා මේ ලෝකේ නැත කියන අන්තය නැති වෙලා යනවා කියන. ඒ වගේම ලෝක නිරෝධංකෝ කච්චානි යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ මේ ලෝකේ නිරෝධය දැක්කොත් යා ලෝකේ අත්තිතා ලෝකේ ඇත කියන අන්තය නැති වෙලා යනවා. එතකොට ඇත කියන්නේ යන්නත් බෑ නැති කියන්නත් බෑ තියෙන්නේ මොකද්ද? උපාද වය දමිනෝ හට ගැනීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. ඉතින් සංස්කාරයන් හේතු තියෙන තාක්කල් ඒ සංස්කාර සකස් වෙනවා. හේතු නැති වුණාම තමයි සංස්කාරයන් නිරුද්ධ වෙලා යන්නේ. ඒකයි. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ එතකොට මොකද්ද? සංස්කාර ධර්ම. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් තුළ නැති මොකද්ද? මම කියලා දෙයක්වත් නෑ මට අයිති. ඒකෙන් තමයි රූපේ හිස් කියලා කියන්නේ. ශුන්‍යතං ඉදං මේ හිස් මොකෙන්ද? අත්තේනවා අත්තනියන්වා තමා කියලා දෙයක්වත් නෑ තමන්ට අයිති කියලා දෙයක්වත් නෑ මේ රූපය තුල. ඒ වගේ පංච උපාදානස්කන්ධයම කෙනෙකුට බලන්න පුළුවන් මේ විදිහට හිස් දෙයක් හැටියට බලන්නත් පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාත්ම වශයෙන් බලන්න කියලා. පංච උපාදානස්කන්ධයම අනාත්ම හැටියට. එතකොට අනාත්ම කියන වචනයත් මලට අපි සමහර දේවල් කියනවා මනුෂ්‍යයාට ආත්මයක් නැහැ කියලා එහෙම නේද? එතකොට අනාත්ම කියන වචනයත් මේ සමහරලාට විවිධ විදිහට එක එකනා භාවිතගත බුදුරජාණන් වහන්සේගේ වචනින් තියෙන මොකද්ද මේ අනාත්මයි කියන්නේ. පංචවග්ග සූත්‍රය දේශනා කරනවා රූපංච හිතං භික්ඛවේ අත්තා අබවිස්ස මහණෙනි මේ රූපය ආත්මයක් වූවේ නම් ලබ්බේච රූපේ මේ රූපය තුල ලබන්න පුළුවන් ඒවම් මේ හෝතු මේ රූපේ මෙහෙම වෙන්න ඒවම් මා අහෝසි මෙහෙම වෙන්න නම් එපා. යස්මාචකෝ භික්ඛවේ රූපං අනත්තා නමුත් මහණෙනි මේ රූපය අනාත්මයි නච ලබ්බති රූපේ ඒ නිසා රූපය තුල ලබන්න බෑ. ඒවම් මේ රූපං අවෝසි මගේ රූපේ මෙහෙම වෙන්න ඒවම් අවෝසි මෙහෙම නම් වෙන්න එපා කියලා. ඒ වගේම වේදනාව තුලත් එහෙමයි. වේදනාව ආත්මයක් වූවේ නම් අපිට ලබන්න පුළුවන් වේදනාව මෙහෙම වෙන්න එපා. ඒ වගේම සංඥාව ආත්මයක් වූවා නම් මෙහෙම වෙන්න එපා. සංස්කාර ආත්මයක් වුණා නම් මෙහෙම වෙන්න එපා. විඥාන ආත්මයක් වුණා නම් විඥානේ මෙහෙම වෙන්න එපා. එතකොට ඒ විදිහට ලබන්න පුළුවන් මොකක් වුණා නන්ද? ආත්මයක් වුණා නම්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඔක්කොම මොනවද? අනාත්මයි. ඇයි කියලා අනාත්ම කියන්නේ? මේවා ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න කියලා ලබන්නත් බෑ. ඒවම් මා අවශ්‍ය මෙහෙම වෙන්න එපා කියලා ලබන්නත් බෑ. එහෙනම් රූපය අනාත්මයි කියන්නේ රූපය තුල අපිට මෙහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. මොකද රූපය තුල අයිතියක් නැති නිසා. රූප තුල අයිතිවාසිකම් පවත්වන්න බෑ. මෙහෙම වෙන්න කියන්නත් බෑ. මෙහෙම වෙන්නේ කියන්නත් එපා. ඒක හේතු නිසා සකස් වෙනවා. හේතු නැතිවීම නැති වෙනවා. ඒ නිසා ඒක මම මගේ මට අයිති කියලා එහෙම පාලනය කරන්න කිසිම අයිතියක් නැහැ. නහිදං අත්ත කතම් බිම්බං නහිදං පර කතං අකං හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති කියන්නේ මේ ජීවිතේ තමන් කරාත් නෙවෙයි අනුන් කරාත් නෙවෙයි හේතු පටිච්ච සම්භූතා හේතු නිසා සකස් වෙන හේතු බංගා
නිරුද්ධති. ඒක ඒ නිසා ඒක මම මගේ මට අයිති කියලා කිසිම පාලනය කරන්න අයිතියක් නැහැ. එතකොට අනාත්මයි කියන්නේ අපිට ඕන ඕනට වසඟේ පවත්වන්න පාලනය කරන්න අයිතියක් පවත්වන්න බැරි නිසා තමයි මේ අනාත්මයි කියලා කියන්නේ. ඒක. එතකොට පංච උපාදානස්කන්ධයේ විදිහටත් බලන්න කියනවා රූපය කියන්නේ අනාත්මයි. අර්ථය තමයි රූපේ තුල මොකද්ද? මම මගේ නැත්නම් මෙහෙම වෙන්න එපා කියලා පාලනය කරන්න බෑ. අර්ථය ඒකයි. ඉතින් රූපේ අපි භාවනා වශයෙන් වර්ණනකට අර අර්ථය හොඳට මතක කරගන්න. රූපය කියන මේ සතර මහා ධාතුන් නිසා හටගත්ත මේ රූපේ අනාත්මයි කියනකොට මේ තුල මෙහෙම වෙන්න එපා කියලා කියන අයිතියක් නැහැ කියන පාලනය කරන්න බෑ. රූපේ පාලනය කිරීමේ අයිතියක් නැහැ. වේදනාව කියන්නේත් එහෙමයි පාලනය කිරීමේ අයිතියක් නැහැ. සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධෙහිමයි පාලනය කිරීමේ අයිතියක් නැහැ. එතකොට මේ විදිහට අපි දිගටම පුරුදු කරන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ධර්මයේ කියන්නේ හරි ස්වාක්කාතයි. ස්වාක්කාතයි කියන්නේ හරියට දේශනා කරලා තියෙනවා. ඊළඟට කියන උත්තාන විවටෝ චින්න පිටෝතු. උත්තානයි කියන්නේ ප්‍රකට. මේවා මේ තුන් තේරිලි වගේ මොකද තෝරලා නැහැ. චින්න පිලෝතිකෝ කියන්නේ මේවා හරියට නිකන් පැකින් කරලා මැදලා හොදපු ඇඳුමක් වගේ. නිකන් නූල් කපන්න වැරදි කපන්න අය බුත්තන් අල්ලන්න එහෙම කරන්න ඕනේ ගත්ත ගම මොකද කරන්න තියෙන්නේ අඳින්න මේවත් එහෙමයි ඇහුවේ ගම මොකද තියෙන්නේ මේවා මනසකාර කරන ආය මේවා මේ කපන්න කොට නූල් මොකුත් කරන්න දෙයක් නැහැ මේ ඔක්කොම පැකින් කරපු ඇඳුමක් වගේ අපිට මොකුත් කරන්න දෙයක් නැහැ අපිට තියෙන්නේ මොකද්ද අපිට තියෙන්නේ මනසකාර කරන්න විතරයි ඒකයි කියන්නේ තන් සුනාත සාදුකම් මනසිකාරවත හොඳට අහන්න අහපු දේ නැවත මනසිකාර කරන්න. ඒකයි සමහර අය අහගෙන ඉන්නකොට මේක අවබෝධ කරගන්න. අහගෙන ඉන්නකොටම අවබෝධ කරගන්න. මොකද ඒ අයට කල්ැතු උපදේශය දෙනවා. හරි මං කියන්න කියන දේ මොකද්ද කරන්න ඕනේ? බණ කියන්න ඉස්සෙල්ලම පටන් ගන්න ඒකයි. ගොඩාක් දේශනා නම් බලන්න. තන්සුනාත සාදුකම් මනසිකාරවත එනම් මේක හොඳට අහගන්න අහන්න දේ මොකද්ද කරන්න ඕනේ? මනසිකාර කරන්න. එතන මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ වචනවල නෙවෙයි. මොකද මේ බුදුරජාණන් වහන්සේ වචන වලින් මේ ධර්මයේ මොකක්වත් අපිට මේ තුන් තේරිලි වගේ සමහර කෙනෙක් වචන වලින් කියන්න බෑ කියලා එහෙම කන්නේ මේ කියලා තියෙන හැම එකම නේද? සමහර කෙනෙක් නිවන වචන වලින් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ වචන වලින් කියලා තියෙනවා. නිවන කියන්නේ මොකද්ද? තණ්හාවේ නිරෝධය තමයි නිබ්බාන. තණ්හක්කයෝ රාද නිබ්බාන. රාද නිවන කියලා කියන්නේ තණ්හාවේ නිරෝධය. ඉතින් ඒක දැන් කියන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ හොඳට අපි අවබෝධ කරගන්න ඕනේ. මේවා වචන වලින් මේවා තුන් තේරිලි වගේ තෝරන අමුතු ගැඹුරු කරන්න එකක් නෙමෙයි. මේකේ ගැඹුරු තියෙන්නේ අවබෝධය තුල. නැත්නම් සිහිය පැවැත්වීම තුල. දැන් අපිට ධර්මයේ අපහසුතාවය තියෙන ඉගෙන ගන්න නෙමෙයි. දැන් අපිට මැප් එකක් ඉගෙන ගන්න ලේසිද නැද්ද? මැප් එකක් සිතියමක් අපිට ඉගෙන ගන්න ලේසිද නැද්ද? ඉගෙන ගන්න ලේසිද? ඔක්කොම ඇදලා තියෙන කඳුවල උසත් ඇදලා නේද? ඔක්කොම කියලා තියෙන අපි ආයි ගිහිල්ලා මේ කන්ද ළඟට ගිහිල්ලා අපි මීටර 30 බලන්න ඕනද? නෑ ඔක්කොම ඇදලා තියෙන්නේ. දැන් ඇත්තටම මේ සිතියමේ අමාරුවක මොකද්ද? කියන තැනට යන්න. පාර තිබ්බට කියන තැනට යන්න අමාරුයි. නේද? ඒකට අපේ සත්‍ය බලපානවා, අපේ ජවය බලපානවා, අපේ ඕනකම බලපානවා. ඒතර අපේ ප්‍රශ්නයක් තියෙන්නේ. සිතියමේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ දවසමුත් යන්න ඕන කියලා දීලා තියෙන්නේ. ඒකට මේකත් දවස් 7කුත් පුළුවන් කියන්නේ. නේද? සතිපට්ඨාන සූත්‍රය කියන්නේ නේද? දවස් 7කුත් ඕන පුළුවන්. ඊතර වේගෙ යන්න පුළුවන් කෙනෙකුට නම් යන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ හරියට දේශනා කළා තියෙන්නේ. ඒක ස්වාක්කාතයි කියන්නේ. ඊළඟට එතකොට අපිට ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ තුල සිහිය උපදව ගන්න මිසක් වෙන ප්‍රශ්නයක් නෙවෙයි. සිහිය පිටව ගන්න යමාරු. ඔක්කොමත් කරන්න බලන්න බෑ සිහිය උපදවනවා කියන එක එහෙම එකපාරට වේගෙන් වෙන්නේ නැහැ. ඒකයි. එතකොට ඒ නිසා මේ එහෙම නැතු ඉගෙන ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න බැරි ප්‍රශ්නයක් නැත්නම් මොකද මේක හරියටම දේශනා කරලා තියෙන එක. ඉතින් පසුකාලෙම මේ වෙනස් කරගත්තින්ද තියෙන ප්‍රශ්නයක් මිසක් තම තමන්ගේ ඒවා දැම්මේ හින්දා ප්‍රශ්නයක් මිසක් නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේටම දේශනා කරන ආනන්ද ඔබ දැකලා තියෙනවද විසුන් දෙනම ධර්මයේ පිළිබඳව වාද කරනවා.
ධර්මයේ පිළිබඳ වාද විවාද කරන දෙනමත් දැකලා තියෙනවද කියලා අහනවා. හැබැයි මේ විනය පිළිබඳව එහෙම එන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ කාලෙත් විනය පිළිබඳව ගැටලු තිබ්බා. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක්වත් නෑ කිව්වා. මේ ජීවන රටාවල් පිළිබඳව විනය පිළිබඳව වාද විවාද රණ්ඩු මොනවා ඇති වුණත් එහෙම ගැටලුවක් නැහැ කිව්වා. හැබැයි යම් දවසක මේ ධර්මයේ පිළිබඳව වාද විවාද ඇති වුණොත් නම් එදාට දෙවියන් සහිත ලෝකයට ලොකු අනතුරක් කිව්වා. ඒ නිසා ඒකයි පසු කාලෙම එනකොට මොකද උනේ? ධර්මයේ වචන වලින් ගැඹුරු කරන්න කියා. කතා වලින් කියමන් වලින් මිනිසුන්ට නිකම් ඔළුව නිකම් කැරකෙවිල යන්නේ ඒකට මේ ශුන්‍යත කියන්නේ එහෙම නේද? ඒව නිකම් ඔළුව කැරකෙනවනේ අහනකොට. මිනිසුන්ට තේරෙන්නේ ශුන්‍යත කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පාසෙන්න කියලා තියනවා. දැන් ඒව විවහාරයේ තියෙනවද? හැමෝම බණ කියනකොට දැන් ශුන්‍යතවම තෝරනවද? දැන් තේරුවා නම් අපිට සී වෙන්න ඉපේ. නේද? එහෙනම් අපිට කියනකොටම සී වෙන්න ඕනේ ශුන්‍යයි කියන්නේ මොකද්ද? මම කියලා දෙයක්වත් නැහැ මට අයිති දෙයක්වත් නැහැ. ඒතර ඒව නිතර නිතර හැමෝත් තමයි අපිට සී වෙන්නේ. ඉතින් අර වෙලා තියෙන ඒව බුදුරජාණන් වහන්සේගේ විවහාරයේ භාෂාව වයින් කරලා අපිට ඕනෙව අපි දේශනා කරනවා. ඒ නිසා තමයි වෙලා තියෙන්නේ. නමුත් මේ ධර්මයේ කියන්නේ වචන වලින් අමුතුවෙන් ගැඹුරු කරන්න ඕන එකක් නේ. බුදුරජාණන් වහන්සේ කියන මේකේ මොකුත් ගුරු මුස්ටි මොකුත් නැහැ කිව්වා. මේක මේ ආය හංගලා මේ යට එකක් තියන උඩින් දෙන එක නෙවෙයි. මේක කෙලින්ම දේශනා කරන එකක්. ඒකයි උත්තානෝ වියෝටෝ චින්න පිඩෝතකෝ කියන්නේ උත්තානයි කියන මේක ප්‍රකට එකක්. දැන් මැප් එකේ මොකද හංගපුව තියෙනවද? මොකද හංගලා තියෙනවද? හංගලා කියනවද? after 200 කියලා කියන්නේ 100 නේද? ඉතින් අපිට තියෙන්නේ ඇරෙන්න විතරයි. මේ වගේ තමයි ධර්මය. මේක මේ මැප් එක ඇතුලේ තියෙන කොච්චර කාලයක්ද? සාරා සංකේය කල්පලක්ෂයක් නේද? පාරමී පුරලා තමයි මේ ධර්මය උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ නිසා මේක කිසිම අඩුපාඩුවක් මොකුත්ම නැහැ. මොනම පැත්තකින් නෑ. ඒ නිසා ඒකයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ. එතකොට සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ උපනායිකෝ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝති. එතකොට මේක තමා තුළම අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා තමා තුළ අවබෝධ කර ගැනීම තමයි මේක තියෙන අමාරු. එහෙම නැතු මේ ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කළා තියෙන්නේ අපි ඒවට කාලයක් යනකොට පොත් ලිව්වා මිසක් අවබෝධ කරගන්න වහන්සේනේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ උත්තර පොත් තිබුණේ නේද? දේශනා තිබෙ ටිකයි. දැන් ගත්තොත් බුදුදහමේ තරම් පොත් නේද? ඒ තරමට লীලා තියෙනවා. නේද? හැබැයි අදහන්නෙත් නැති නේද? ධර්මයත් වෙලා නිකන් කතා කරන එකක් විතර යම්තෙට වෙලා තියෙන්නේ නේද? මේ බුදුදහම ප්‍රශ්නයක් ඇදලා නැහැ බලන්න ගියාම. ඉතින් ඒ නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ ධර්මයේ කියන්නේ ස්වාක්ඛාත ධර්මයක්. ඉතින් අපිට මේ තුන් තේරිලු වගේ මොකද තෝරන්න එහෙම නෑ. ඒක කරාට මේ කාලෙන් කාලෙට ඇවිල්ලා තෝරන්න එකක් මේක මොකුත් නෑ. ඔක්කොටම තියෙන බුදුරජාණන් වහන්සේ වචනේ දේශනා කරන්න විතරයි. මේක අපහසුතාවයේ තියෙන අමාරුතාවයේ තියෙන ධර්මයේ ඉගෙන ගැනීම නෙවෙයි මොකද්ද? අවබෝධ කර ගැනීම. සිහිය පිටව ගැනීම. ඒක තමයි අපහසු තියෙන්නේ. එතකොට ඒ කරා යන්න තමයි අපහසු තියෙන්නේ. ඉතින් නමුත් යන්න ඕනේ මාවත බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. එතකොට මේ ශාසනය එන්නේ ඇස්පේනා එන්නේ කවුද එන්නේ? අන්ධය එන්නේ. ඉතින් අන්ධයට තුන්වන්සේ ක්‍රමයක් කියලා තියෙනවා. නේද? ඇස් පේන්නේ නැති ඇස් පෑද ගන්නකො නිකන් බලාගෙන ඉන්න ඕනේ නැහැ කවුරු පාදනකම්. නේද? එයාටත් යන්න කියලා දුන්නා. එයාට පුළුවන් අන්න බුදුරජාණන් වහන්සේ ආගෝදේ ඉස්සරහට දාගෙන යන්න. එයාට පේන්නේ දැනෙන්නේ නැහැ. නමුත් එයාට පුළුවන් අන්න බුදුරජාණන් වහන්සේ එයාට තමයි සද්ධානු සාරී කියලා කියන්නේ. ඉතින් ඒතකොට එයාට ශාසනය යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ධර්මය අපි හොඳට අවබෝධ කර ගන්න ඕනේ. මේක වචන වලින් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක අවබෝධය තුලයි ගැඹුර තියෙන්නේ. මෝදේ වගේ ඒකයි. මෝද බොහොම ගැඹුරු තැනක් වුණාට පිළිවෙට මේ ශාසනෙත් එහෙමයි. ඒ නිසා මේක ගැඹුරින්ද තමයි බුදුරජාණන් වහන්සේ මේක ක්‍රමවත් දේශනා කළ තියෙන මේ අවබෝධය කරා ශ්‍රාවකයන්ට පැමිණෙන්නේ. ඉතින් ඒ ක්‍රමයට මේවා කරොත් අපිට ධර්මයේ පිළිබඳව කිසි බලසකේ සංකා විචිකිච්ඡා කතකට ගන්න යන්නේ. මොකද ධර්මයේ හැම එකක්ම දේශනා කළා තියෙන දැන් මේ බණ භාවනා කරනකම ඔක්කොම දේශනා කළා තියෙන්නේ. මේවා භාවිතා කරන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මේවා නම් කියනවා ඒ වුණාට මේ
කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. මේක මේ පාවිච්චි පුරුදු කරන්නේ නැහැ. ඒකයි. මොකද මේ ධර්මයේ අර ගොඩාක් අර්ථ අපේ මත යෝනිසමනස්කාරය කියනකොට හරි අර්ථයකට මේව කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේ දේශනාවන් අපි පුළුවන් තරම් ශ්‍රවණය කළ ඒවා පුරුදු කරන්න මහන්සි ගන්න ඕනේ. මොකද මේ දේශනාව තුළම කියනවා මේව පුරුදු කරාම සෝතාපන්න වෙන්න පුළුවන්, සකදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, අරහත් වෙන්න පුළුවන්. එහෙම නැතුව සමහරවිට කියන සෝතාපන්න වෙන්න භාවනා කරන්න ඕනේ නේද? ඉතින් දැන් මේකේ එහෙම කතා කියනවා. රහත් වෙන්න විතර භාවනා කරන්න ඕනේ කියනවා. නෑ නේද? ඉතින් ඒතොර ඉතින් අපි හැමදාම මොකද වෙන්නේ? එක කාලෙක භාවනා කරනවා අනිත් පැත්තක කියනවා තාම සෝතාපන්න නැත්තම් භාවනා කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් භාවනා නතර කරනවා සමහර අය. නේද? ඉතින් එහෙම වෙන්නේ අපි හරියට මේ ධර්මයේ පිළිබඳ හොඳ ශ්‍රද්ධාව පිටව ගන්න ඕනේ. මේ දේශනාවන් අපි තුල ඉස්ලාම් කරන්න ඕනේ මොකද ශ්‍රද්ධාව පිටව ගන්න ඕනේ. අපි මේක පිළිගන්න ඕනේ මේ දේශනය ඇසුරු කරගෙන මම ධර්මය අවබෝධ කරොත් මට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. මේකම තවදුරටත් මම පුහුණු කරොත් මම සකදාගාම ඵලයටපත් වෙන්න පුළුවන්, අනාගාම ඵලයට අරහත්ත්වයටපත් වෙන්න. එහෙනම් මේ අරිහත්ත්වයේ දක්වාම මට මේ දේශනය ඇසුරු කරගෙන අන්න ධර්මයේ ඒතර ශ්‍රද්ධාව පිටව ගන්නවා. මොකද මේක ගැන අපිට පරිශීලනය කරන්න මොකුත් නෑ අපිට දෙන පිළිගන්න විතර. මැප් එක වුණාන් පස්සේ අපිට දෙන මැප් එක පිළිගන්න බෑ. මේ කියන විදිහට ගියොත් නම් මට අනිවාර්යෙන් අහවල් තැනට යන්න පුළුවන්. අවශ්‍ය පිළිගැනීම විතරයි. ඊට පස්සේ තියෙන්නේ යන්න. ආන්නේ වගේ තමයි දේශනත් එීම අපි මේක අන්න තදින් පිළිගන්න ඕනේ. ඒතර තමයි මේක අපිට කවදාකවත් අනමතක වෙන්නේ. පිළිගත්තේ නැතුනොත් එම් කවුරු හරි ගා අවුව ඉතින් හරියන්නේ නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අය කරන්නේ ඉතින් මේ විදිහට අපි මේ ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ සමිතන අනාත්ම වශයෙන් එතකොට බලන්නත් පුළුවන් කෙනෙකුට පංච උපාදානස්කන්ධය කියන්නේ එතකොට පාලනය කිරීමේ අයිතියක් නැහැ කියන එක. ඒකයි ඒවා මේ හෝතු ඒවම හෝසි මෙහෙම වෙන්න එපා කියලා. ඒ නිසා මේක අයිති නැති දෙයක් ඒකයි. අයිති නැති දෙයක් හැටියට දකින්න ඕනේ. දවස් සම්බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ චේතනාරාමයේ තියෙන දර කෝටු මිනිස්සු ඇරයි යනවනේ. ගිහිල්ලා ඒව මිනිස්සු පුච්චනවා. ඒතර ඒවා ඇරයි යනකොට නිකන් අපිව ඇරයි යනවා කියලා හිතෙනවද කියලා හැවෝ. අනේ අපිව මිනිස්සු උස්සගෙන ඇරයි යනවා. ගිහිල්ලා මිනිස්සු ඒව ගිනි තියනවා. එතකොට අනේ අපිව ගිනි තියනවා කියලා දැනෙනවද කියලා හැවෝ. හිතෙනවද කියලා හැවෝ. නෑ වෙයි. අනේ භාග්‍යතුන් වහන්සේ දර කෝටු වරුම මගේ අපෙත් අපිට අයිති ඒවා නෙවෙයි. ඕ අපෙත් අපිට අයිති දෙයක්වත් නෙවෙයි. ආනම් එනම් මාන රූපයත් ඒ වගේ බලන්නකෝ. රූපය ගැන අපිට අයිති එකක් නෙවෙයි. මේකත් නිකන් කියන්නේ කොහොමද විඥානේ පහළ නම් මේක මොකද්ද? මේක දරටවත් දැන් නැති කුණු වෙටි කොටයක් වගේ වෙනවා. නිරත්තම්ම කලින් කරා. ඉතින් අර ඒ වගේ පංච උපාදානස්කන්ධය දිහා බලන කෙනා මේකත් ඔබට අයිති ඒකයි නායම් බික්කේ කායුතුම්මා කම්මේ ජීවිතය ඔබගේ නෙවෙයි කියන්නේ එක. මේක ඔබට අයිති එකක් නෙවෙයි. හැබැයි අபிසංකතම් මේක මොකද්ද? ඔබේ නොයනට මේක එහෙම නෑ කියන එකක් එහෙම නෙවෙයි. අபிසංකතම් කියන්නේ මේක විශේෂ සකස් වීම. නිකාම්මත් නෙවෙයි විශේෂයෙන්ම සකස් වෙලා තියෙන්නේ. අபிසංකතම් අபிසංචේතිතං මේක චේතනාවත් තුළින් සකස් වෙච්ච දෙයක්. ඉතින් එතන මේ සකස් වෙච්ච ජීවිතය තුළ හැබැයි අපිට අයිතියක් මේක සංස්කාරයක්. හැබැයි සංස්කාරය අපිට කිසිම සංස්කාර ධර්මයක් ඒවම් මේ හෝතු ඒවම් හෝසි මෙහෙම වෙන්න එපා කියලා පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අයිතියක් නැහැ. ඒකට තමයි අනාත්මයි කියන්නේ. ඒක අනාත්ම වශයෙන් බලන්න කියන්නේ පාලනය කරන්න බෑ කියන එක. ඒ විදිහට පංච උපාදානස්කන්ධයේ කෙනෙකුට බලන්න පුළුවන් අනාත්ම වශයෙන්. මේ විදිහට අර්ථය තමයි හොඳට අපි මතු කර ගන්න ඕනේ. අර්ථය මතු කර ගැනීම තුළ තමයි ධර්මයේ වටහා ගන්න පුළුවන්. ඒතර මේ අපි මනසිකාරය කරන අර්ථය මොකද වෙන්නේ? අපිට බලන්න අවස්ථාව ලැබෙනවා. එහෙම මනසිකාර කරේ නැත්නම් අර්ථය පේන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි මනසිකාර කරන්න කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ පංච උපාදානස්කන්ධය තුළම අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. රෝගයක් හැටියට, කඳුවක් හැටියට, තුවාලයක් හැටියට, අනුසතු දෙයක් හැටියට, කැඩිලා බිඳලා යන දෙයක් හැටියට, පීඩාකාරී දෙයක් හැටියට, හිස් දෙයක් හැටියට, අනාත්ම දෙයක් හැටියට මේ විදිහට පංච උපාදානස්කන්ධය බලන්න ඕනේ. ඉතින් මේක භාවනා වශයෙන් වටුනේ ඔක්කොම මේක වෙනම කරන්න ඕනේ කියලා එකක්
තමට ගොඩාක් දැනෙන එකක් දෙකක් පුළුවන් අනිත්‍ය සංඥාව වැඩෙන විදිහට එකක් දෙකක් පුළුවන් දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව නැත්නම් එකක් වැඩුවත් ප්‍රශ්නයක් නැහැ මොකද එකක් අවබෝධ වුණොත් අනිත්‍යව අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක් නෑ අපි අනිත්‍ය සංඥාව විතරමයි වඩන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය සංඥාව හරියට කෙනෙකුට අවබෝධ වුණොත් අනාත්ම සංඥා සංතහති කියන. එයාට අනාත්ම සංඥාව පිහිටනවා කියන. ඇයි? වෙනස් වෙනවා නම් ඒ තුල කොහොමත් මම කියලා ගන්න දෙයක්වත් නැහැ මට අයිති කියලා ගන්න දෙයක්වත් එහෙම නැත්නම් මෙහෙම වෙන්න කියලා කියන්නත් බෑ මෙහෙම වෙන්න එපා කියන්න බෑයි. වෙනස් වුණා වෙනස් වෙනවනේ වෙනස් වෙනවා නම් මෙහෙම වෙන්න කියන්නත් බෑ මේ වෙන්න බෑ. එහෙම වෙනස් වෙන්නේ එහෙම නැති නිසා. එන්න අනිත්‍යයි කියලා අවබෝධනට කොහොමද අනාත්මය අවබෝධ වෙනවා. ඒ නිසා එහෙම නැත්නම් කෙනෙකුට අනාත්ම සංඥාවක් නැති අනාත්ම සංඥාව වැඩුවා කෙනාට අනිත්‍ය අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක්වත් නැහැ. ඇයි අනාත්ම වෙන්නේ? හේතු නිසා හට ගන්නවා හේතු නැතුනොත් නැතුන. ඒ නිසා තමයි අන්න ඒක වෙනස් වෙලා යන හින්දා තමයි ඉති නැත්තේ. ඒ නිසා අපි කොහෙන් අවබෝධය කරාම කරත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකක් හරියට අවබෝධ කරගත්තොත් අනිත් ඒවා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා සමහර අය සමහරලාට මේ වගේ එකක මේකට තමයි භාවිතා කරන්නේ. ඒහෙන් භාවිතා කරපුවම තමයි අපි අහලා තියෙන විමුක්ති තුනක් තියෙනවා. ශුන්‍යතා, චේතෝ විමුක්ති, අනිමිත්ත චේතෝ විමුක්ති සහ අපනීත චේතෝ විමුක්ති. ඒ කියන්නේ රහත් වෙනකොට කෙනෙකුට අනිත්‍ය සංඥා බහුල වශයෙන් වල රහත් වෙන්නත් පුළුවන්. දුක්ඛ සංඥා බහුල වශයෙන් වල රහත් වෙන්නත් පුළුවන්. අනාත්ම සංඥා බහුල වශයෙන් වල රහත් වෙන්නත් පුළුවන්. එතකොට අපි කියමු කෙනෙක් නිතරම අනිත්‍ය වශයෙන් දේවල් දිහා බලනවා නම් එයාට අන්න එයාට අනිමිත්ත චේතු විමුක්තිය කියන්නේ. අනිමිත්තයි කියන්නේ නිමිති නැහැ කියන එක. නිමිති වශයෙන් කිසිම දෙයක් ගන්න විදිහක් නැහැ. ඇයි? නිමිත්තක් ගන්න බැරි මොකද? හැම දෙයකම තියෙන්නේ හට ගැනීම සහ නැතිවීම. ඒතර අනිත්‍ය සංඥා අපි වැඩිපුර බහුල වශයෙන් වැඩුවොත් නැත්නම් සංඥා වඩන හැම මොහොතෙම අපිට ඇති වෙන්නේ මොකද? අනිමිත්ත චේතෝ විමුක්තිය. ඒතර චේතෝ විමුක්තිය කියන්නේ නිදහස් වෙනවා කියන එක. ඒතර අර අරමුණු වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. මොකද අරමුණක අපිට කිසිම නිමිත්තක් නැහැ. නිමිත්තක් ගන්න බෑ. ඒ නිසා අපි අරමුණු වලින් නිදහස් වෙනවා. ඒකයි රහතන් වහන්සේලා නිමිති ගන්න නැත්තේ. උන්වහන්සේලාට නිමිති ගන්න නිමිති තියෙනවද? දැන් සද්දයක් ගත්තොත් නිමිත්තක් ගන්න බෑ. නිමිත්තක් ගායි කියලා නිමිති ගන්න නැහැ. මොකද නිමිති ගන්න විදියක් නැහැ. මොකද උන්වහන්සේලාට ඒ සද්දේ පේන්නේ මොකද්ද? හට ගන්නව නැති වෙන එක අනිත්‍යයි කියලා කියන්නේ. ඒතර අනිත්‍ය සංඥා වඩන්න මේ ලෝකේ හැම දෙයක්ම උන්වහන්සේලාට පේන්නේ වෙනස් වෙලා යන දේවල්. ඒ නිසා ඒ නිමිති ගන්න යන්නේ. අනේ අනිත්‍ය සංඥා බහුල වශයෙන් වඩනකොට තමයි අනිමිත්ත චේතෝ විමුක්ති ලැබෙන්නේ. සමහරව වඩන්නේ නිතරම දුක් සංඥා. රෝගයක් ඇටියට, ගඩුවක් ඇටියට, තුවාලයක් ඇටියට, මේ තුවාලයක් ඇටියට, නාබාධ දෙයක් ඇටියට එහෙම බලන්න අර පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන මොකද්ද? ප්‍රණීත නැහැ. ප්‍රණීතයි කියන්නේ දන්නවද? නේද? එතන රහතන් මේ අර පංච උපාදානස්කන්ධේ රෝගයක් ඇටියට බලනකොට, තුවාලයක් ඇටියට බලනකොට, ආබාධයක් ඇටියට බලනකොට හිතේ ඒක පිහිටන්නේ නැහැ. අප්‍රණීතයි කියන්නේ ඒක. රූපේ හිත පිහිටන්නේ නැහැ. අපි සමහරවට අපෝචිකේ කියලා කියන්නේ නේද? මොකද ඒක හිත ඇලුම් කරන්නේ අපිට කියනවා ඔයාලට පිළිකාවක් හැදෙන්න හිත ප්‍රණීත වෙනවද? නේ? හිතට මොකද වෙන්නේ? මොනවත් එක්ක අමුල් වෙලා ඔව් මේ වෙනවා. මොකද ඒක ප්‍රණීත දෙයක් නෙවෙයි. ආන්නේ වගේ පංච පාදාන ස්කන්ධය අරවත් මේ දුක්ඛ සංඥාවෙන් වඩන්න අනිමිත්ත චේතු මේක මේ අපනිහිත චේතු වින අප්‍රීතකේ ප්‍රණීතකේ පීඩන්නේ අප්‍රණීතයි කියන්නේ. එතකොට ඒ වගේම සමාන අය වඩන්නේ අනාත්ම වශයෙන්. අනාත්ම වශයෙන් වඩන්න මොකද තියෙන්නේ? ශුන්්‍යත චේතු විමුක්තිය. ශුන්්‍යත චේතු විමුක්තිය. මොකද ශුන්්‍යතේ වඩන්නේ කොහොමද? ශුන්්‍යත මිදං අත්තේනවා අත්තනියං. එතකොට මේ හැම දෙයක්ම හිස් මොකෙන්ද? මම කියලා දෙයක්වත් නැහැ. මට අයිති දෙයක්වත් නැහැ. ඒතර අනාත්ම සංඥාව වඩන මේ ලෝකෙ ඔක්කොම පේන්නේ මොනව හැටිද? හිස් දේවල් හැටියට. ඒතර අර්ථය තමයි මේ කිසිම දෙයක් තුළ මම කියලා දෙයක් නෑ මට අයිති දෙයක්වත් නැහැ. ශුන්‍යතෝ ලෝකේ අවකාශ මොගරාජ සදාසතු කියන මොගරාජ මේ ලෝකෙම බලන හිස් වශයෙන් කියලා කියනවා. ඒතර මේ කියන්නේ ලෝකේ දිහා බලනකොට මොකක් හැටිද?
අයිති නැති දේවල් හැටියට මේ ලෝකෙ කිසිවක් අයිති නෑ ඔක්කොම මොනවද සංස්කාර ධර්ම ඒකයි නහි දං අත්ත කතම් බිම්බං නහි දම් පර කතං අගං හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති මේ ඔක්කොම මම කියලා ගන්නත් බෑ මට අයිති කියන්නත් බෑ ඒකයි නහි දං අත්ත කතම් බිම් තමා කරපු එකක් නෙමෙයි මේ ජීවිතේ අනුන් කරපු එකකුත් නෙමෙයි මේක හේතු පටිච්ච සම්භූතා මේක හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් හේතු භංගා හේතු නැති වුණොත් ආනන්ද නැති වෙලා යන දෙයක් ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්න බෑ ඒකයි අනාත්මයි කියලා කියන්නේ එතකොට කිසි දෙයක අපිට අයිතියක් පාලනය කිරීමේ හැකියාවක් නැහැ ඔක්කොම හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති එතකොට ඉන්න කිව්වත් යන්න කිව්වත් එපා කිව්වත් ආන නැතිවට යනවා හොඳයි කියලා ඉන්න කිව්වා කියලා ඉන්නෙත් නැහැ නරකයි කිව්වා යන්න කිව්වට යන්නේ නැහැ හේතු තියෙනකම් තියෙනවා ඉක්මනට යන්න කිව්වට ඉක්මනට යන්නෙත් නැහැ හිමීට යන්න කිව්වට හිමීට යන්නෙත් නැහැ ඒක සංස්කාර හේතුව තියෙනකම් ඒ සකස් වීම තියෙන හේතු නැතුනොත් අනේ සකස් වෙච්ච දේ නිරුද්ධ වෙලා යනවා ඉතින් එතකොට තමයි අර ශුන්‍යත චේතෝ විමුක්තිය ලබන්න පුළුවන් ඉතින් එනිසා මේ මොන ක්‍රමයකට වැඩුවත් ඒක කිසිම ගැටලුවක් නෑ තමන්ට හිත ගොඩාක් අර්ථ වැටහෙන අර්ථ තේරෙන හිතට අවබෝධ වැටහීම ඇතිවෙන කලකිරෙන මොන හරි දෙකක් තුනක් හරි අරගෙන වැඩුවට කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඔක්කොම පිළිවෙලටම එකම ආසනෙ ඉඳලා වඩන්න ඕන කියලා නෑ එහෙම අවශ්‍යතාවයක් නැහැ මොකද එහෙම වුණොත් එහෙම එකක් වඩලා අනිත් එක වඩන ඊට පස්සේ තුන්වෙනි එක කෙරෙනද නැද්ද කියලා ආයෙත් නේද අමතක වෙවි ඉතින් එහෙම කරන්න ඕනේ නෑ මොකද මේක පිළිවෙලට ඔක්කොම කරන්න ඕනේ කියන එක නෙවෙයි තියෙන්නේ මේවා එක එක පුජ්‍යලයන්ට අර දැනෙන විදියට සමහර දේව අයට දැන් උපමා ගත්ත සමහර අපේ ලෙඩක් නිසා අපි දුවපු කෙනෙක් ඉතින් ලෙඩේ පිළිවෙත එයාට සෑහෙන දැක්මක් තියෙනවනේ ඉතින් එයාට රූපේ දිහා හැම වෙලෙම බලන්න පුළුවන් එතකොට අර විදියට ඉතින් එයාට ඒක දැනෙන ස්වභාවය වැඩි එතකොට ඒ රූපේට කලකිරෙන අනිත් අයට වැඩි ඉක්මනින් එයා කලකිරෙන්න පුළුවන් ඉතින් ඒ නිසා කැමැති එකක් දෙකක් හරි අරගෙන කරන්න පුළුවන් එතකොට ඒ වගේ මනිච්ච සංඥාව විතරක් වැඩුවා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ දුක්ඛ සංඥාව විතරක් වැඩුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අනාත්ම සංඥාව වැඩුවා විතරක් කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අර එකක් හරියට අවබෝධ කරනකොට අනිත් ඒවා කොහොමද යට අවබෝධ වෙන්නේ ඉතින් මේ විදිහට මේ පංච පාදානස්කන්ධය පිළිබඳව කෙනෙකුට පුළුවන් මේක සම්පූර්ණ එර්ජුවම විපස්සනා භාවනාව මේවට එතන මේ විපස්සනා භාවනාවකට කෙලින්ම කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් ඉතින් සමාධිය නොවැඩිච්ච කෙනෙකුට උනත් පුළුවන් ඊට පස්සේ යා මේක දිනු කළා ආපස්සට සමාධි නිමිත් භාවනා වැඩුවාන් පස්සේ මේකේ ආදීන බලන්න තවත් ඊටත් වැඩි ප්‍රබලෝපේ දැන් බලන්න එකම කමටහනේ නේ දැන් රහත් වෙන්නේ දක්වා මේකම කරන්නේ එතකොට සෝතාපන්න වෙනකොට මේකේ පිළිබඳ ආදීන වෙන්නේ ඊතර ප්‍රමාණයකට සකදාගාමිනෝ තව ටිකක් ආදීන වෙන්නේ අනාගාමිනකොට තවත් පුර රහත් වෙනකොට තමයි යන්නේ මේ දේවල් වල තියෙන ආදීන 100%ක්ම පේන්නේ එදාට තමයි යන්නේ ඵල කිරීම කියන එක සම්පූර්ණ නැති වෙන්නේ යථාභූත ඥාන මේ හැම අවස්ථාවෙම ඇති වෙනවා හැබැයි රහත් වෙනකොට මේ ධර්මතාවන්ගේ අත් යථා ස්වභාවය නැත්නම් යථාර්ථය හරියටම දකින්නේ එතකොට තමයි යථාභූත ඥානය තුන නිම්බින්දති කියන්නේ කලකිරෙනවා නිම්බින්දං ආන විරජ්‍යති රජ්‍යති කියන්නේ එළෙනවා විරජ්‍යති කියන්නේ එළෙන්නේ මොකද රූපේට වේදනාවට සංඥාවට සංකාරයට පංච පාදානස්කන්ධයටම අන්න රජ්‍යති කියන්නේ එළෙන්නේ විරාග නොවැළුනහම විමුක්ති අන්න නිදහස් වෙනවා ඒක නිදහස් වෙන්නේ මොකෙන්ද රූපේට තියෙන තණ්හාවෙන් නිදහස් වෙනවා වේදනාවට තියෙන තණ්හාවෙන් නිදහස් වෙනවා සංඥාවට තියෙන තණ්හාවෙන් නිදහස් වෙනවා සංස්කාරයට තියෙන තණ්හාවෙන් නිදහස් වෙනවා පංච පාදාන විඥාණයට තියෙන තණ්හාවෙන් නිදහස් පංච පාදානස්කන්ධයට තියෙන තණ්හාවෙන්ම නිදහස් වෙනවා ඒකට විමුක්ති කියලා කියන්නේ හොඳයි සියලු දෙනාට මේ පංච පාදානස්කන්ධ ධර්මයන් මේ විදිහට භාවනා වශයෙන් දිනු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා
Nanti ada.